සිංහපටාව කුසගින්න සිටියාට උන්වහන්සේගේ මුණ සොයන කිසිම මනුෂ්‍යයන්ට කිසිම ඉඟියක් නොයන්නේය. මන්ද අපගේ එඬේරා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔබගේත් මාගේත් එඬේරා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් බය වෙන්න එපා, කැළඹෙන්න එපා, දුක් වෙන්න එපා. ඔබගේ ලෙඩ, රෝග, පීඩාව, කරදර කුමන හෝ දෙයක් වේවා. සියලු දේටම විසඳුම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔබගේත් මාගේත් විසඳුම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ විසඳුම ගැන අපි යාඥා කරමු. උන්වහන්සේගේ මුණ සොයමු. උන්වහන්සේ අපිට අද දවසේ විසඳුම දෙන්න යනවා. අපි යාඥා කරමු. ප්‍රේමේ මාවතම දෙවියන්වනි, ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. මේ සුන්දර දවස නිසා ස්වාමීනි. මේ දේවමය නිසා ස්වාමීනි. ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි මේ දේවමය මේ වන්නා වූ ගීතිකා කණ්ඩායමද ස්වාමීනි දේශකයාද සියලු දෙනාද ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ඔබ වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරනවා. ඔවුන් තුල ස්වාමීනි ඔබ වහන්සේ ක්‍රියා කරන කියලා. එලෙසම ස්වාමීනි මේක නරඹන්නා වූ මේක එම්කන් දෙන්නා වූ සියලු දෙනාම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ස්වාමීනි ඔබ වහන්සේමයි ඔවුන්ට විසින් සමාදානීය සතුට සාමය ඔවුන්ට දෙන්න කියලා. සියලුම ඉඟකම් වලින් ස්වාමීනි ඔවුන්ට සපයා ඔවුන් සියලුම ඉඟකම් ඔවුන්ට සපයන්න කියලා. යේසුස් වහන්සේගේ බලගත් නාමයෙන්. ආමේන්. යේසුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය දෙන තරම් අපට ප්‍රේම කළා. ස්වර්ගය අතහැරලා උන්වහන්සේ මේ ලොවට ඇවිල්ලා ඔබවත් මමත් වෙනුවෙන් උන්වහන්සේ ජීවිතය පූජා කරලා අපිට ස්වර්ගයට යන්නට උන්වහන්සේ මාවත විවෘත කළා. කෙතරම් උතුම් ප්‍රේමයක්ද සහෝදරයා සහෝදරී. අපි උන්වහන්සේගේ ප්‍රේමය වර්ණනා කරමින් අපි ගායනා කරමු. ජේසුගේ ප්‍රේමේ විශාල පුදුමය වේ. මහසාගරයත් සෑම තරුවලටත් උසස්ය කඳු සැමටත්. හලෙලූයා. विशाल पुदुमय वे පුදුමයි ලොව පාලනය කරයි. බලය ඉතා පුදුමයි ලොව පාලනය කරයි. රජුන්ගේ රජු එතුමයි ජීවිතයට එළියයි. ඉරසඳ තරු සැම මැවිල්ල නිතරම සමි
වහන්සේට ස්තුති වේවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ ඒ ලේ ගඟක් මෙන් ගැලුවේ මා නිසයි. ඔබ වහන්සේ කසපහර ලැබුවේ මා නිසයි ස්වාමිනේ. ඔබ වහන්සේගේ හිසට කටුවට උනත් දැම්මේ මා නිසයි, මගේ පාපය නිසයි. මට සමා වෙන්න ස්වාමිනේ. හාලෙලූයා. ස්තුති වේවා, ප්‍රශංසා වේවා. අපි ගායනා කරමු මා නිසා කියන ගීතිකාව. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ඔබට ගෞරවය වේවා ස්වාමිනී. හාලෙලූයා. අපව නිදහස් කරන්න, අපව පාපයෙන්, අපව ශාපයෙන්, අපව රෝගෙන්, ඒ සියලු දෙයින්ම මාවත් ඔබවත් නිදහස් කරන්න උන්වහන්සේගේ ජීවිතය පූජා කරා.
හාලෙලූයා ඔබට ස්තුති වේවා ස්වාමිනී. ඔබ වහන්සේ වැනි උතුම් වූ දෙවි කෙනෙක්ව නමස්කාර කරන්න ස්වාමිනී. අපව තෝරගත්ත නිසා ඔබට අනේක වාරයක් ස්තුති වේවා ස්වාමිනී. හාලෙලූයා හාලෙලූයා ආලේප කරන්න ස්වාමිනී. ඔබගේ සේවය කරන්නට අප සියලු දෙනාව ආලේප කරන්න ස්වාමිනී. හාලෙලූයා ඔබ වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන්නට ඔබගේ වචනය ස්වාමිනී නොදන්නා වූ අයට ඔබගේ වචනය කියන්නට ඒ යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් මැරිච්ච බව උන්වහන්සේ ඔබට ආදරේ බව අන් අයට ප්‍රකාශ කරන්නට අපව පාවිච්චි කරන්න අපව ආලේප කරන්න ස්වාමිනී. හාලෙලූයා ප්‍රශංසා වේවා. ආලේප කරන්න ඔබ වහන්සේව නම දෙන්නට. හාලෙලූයා ඔබට සේවය කරන්නට අප සියලු දෙනාව ආලේප කරන්න ස්වාමිනී. ආලේපකරන් සමිඳුනි ආලේපකරන් සමිඳුනි ඔබව නම දින්නට ස්පර්ශ කරන් සුදුනි සේවය කරන්නට ආලේපකරන් ආලේපකරන් සමිඳුනි ඔබව නම දින්නට ස්පර්ශ
ස්වාමිනී. හාලෙලූයා ප්‍රශංසා වේවා. හාලෙලූයා ඔබට ප්‍රශංසා වේවා. සුදාත්මනි ඔබගේ බලෙන් අප සියලු දෙනාවම පුරවන්න ස්වාමිනී. මහත් දේ කරන්නට අපි යන්නා වූ සියලු ස්ථානවල මහත් දේ වෙන්න මහත් වහන්සේ මහත් වූ දෙවියන් වහන්සේ ස්වාමිනී විශාල වූ දෙවියන් වහන්සේ සුදාත්මනි අප පුරවන්න ඔබගේ බලෙන් අප පුරවන්න ස්වාමිනී. අප වෙනස් කරන්න ස්වාමිනී. අපගේ ජීවිතය ඒ යන්නා වූ දිශාව වෙනස් කරන්න පුළුවන් තැනන් වහන්සේ ඔබ වහන්සේ පමණයි සුදාත්මනි. අපිට කතා කරන්න සුදාත්මනි. අපගේ අඩුපාඩුකම් හදා ගන්න අපිට උපකාර කරන්න. හාලෙලූයා. සුදුතුනි පුරවන්නමා ඔබේ ආත්මයෙන්. වහන්සේගේ අභිමුඛත්වයේ රස බලන්න ස්වාමිනී. මාව ඔබගේ අභිමුඛත්වයේ ඔබගේ බලෙන් පුරවන්න ස්වාමිනී. ඔබ කියන්ට හාලෙලූයා. ඔබේ සෙවනේ මා ලැබූ සුවය ගැන සදා කල්ම මම ඔබට ස්තුති දෙමි. ඔබේ සෙවනේ මා ලැබූ
තුමන් ළඟ සදා රැඳෙන්නේ. අපි ගානා කරමු. සුදතුනි 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 පුරවන්නමා ඔබේ ආත්මයෙන්. සුදතුනි පුබුදන්නමා ඔබේ සේවයේ දෙන්නට. ඔබේ සේවයේ දෙන්නට. ඔබේ සේවයේ දෙන්නට. සුබ දවසක් සියලු දෙනාටම. අද දේව වචනය කියවීම සුද්ධ වූ යොහාන් 16 වෙනි පරිච්ඡේදයේ 25 වන වගන්තියේ සිට 33 වන වගන්තිය දක්වා. මේ දේ උපමාවලින් නුඹලාට කතා කළෙමි. නමුත් උපමාවලින් තවත් නුඹලාට කතා නොකොට පැහැදිලි ලෙස පියාණන් වහන්සේ ගැන නුඹලාට දන්වන්නා වූ කාලය පැමිණෙන්නේය. ඒ දවසේදී මාගේ නාමයෙන් නුඹලා ඉල්ලන්නහුය. නුඹලා උදෙසා පියාණන් වහන්සේට යාඥා කරන්නෙමි නොකියමි. මක් නිසාද නුඹලා මට ප්‍රේම වූ බැවින්ද මා දෙවියන් වහන්සේ වෙතින් ආ බව විශ්වාස කළ බැවින්ද පියාණන් වහන්සේම නුඹලාට ප්‍රේම වනසේක. මම පියාණන් වහන්සේ වෙතින් පිටත්ව ලෝකයට ඇවිත් සිටිමි. නැවත මම ලෝකයේ අත්හැර පියාණන් වහන්සේ වෙතට යමි කීසේක. උන්වහන්සේගේ ගෝලය කතා කොට දැන් ඔබ උපමා නැතුව පැහැදිලි ලෙස කතා කරන සේක. ඔබ සියල්ල දන්නා බවද කිසිවකු විසින් ඔබගෙන් විචාරන්ට ඕනා නැති බවද දැන් අපි දනිමුව. ඔබ දෙවියන් වහන්සේ වෙතින් ආ බව අපි මෙයින් විශ්වාස කරමුයි කීවෝය. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් නුඹලා දැන් විශ්වාස කරවුද? බලව නුඹලා එකිනෙකා තම තමාගේ ස්ථානයට විසිර ගොස් මා තනියම අත්හර දමන පැය පැමිණෙන්නේය. එසේය දැනටම පැමිණ තිබේ. එසේ වී නමුත් පියාණන් වහන්සේ මා සමග සිටින බැවින් මම තනියම නොවෙමි. මා තුල නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකෙහි නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යමත් වන්න මම ලෝකෙන් ජයගතිමි කීසේක. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනෙක්ට. අද දේව වචනේ දෙස බලන්න ඉස්සෙල්ලා අපි ස්වාමීන් වහන්සේ අපි මොකේද? ස්වාමීනි අපි වහන්සේට ප්‍රශංසා කරනවා. ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි මේ කාලය වහන්සේගේ දෑතට බාර කරනවා. ඔබ වහන්සේ අපි අඩුපාඩුවන් පුරවන. ස්වාමීනි ඔබ වහන්සේට එරෙහි දේවල් ඉවත් කරනවා. අපි ඔබ වහන්සේගේ චරිතය වෙත අපව ගොඩනගන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඔබ අපි කියපු දේව වචන කොටස විශේෂයෙන් සුදු යොහාන් තුමාගේ සුවිශේෂී 16 වෙනි පරිච්ඡේදයේ ඒ අවසන් භාගය විශේෂයෙන් කියවන විට ඔබට හැඟෙන්න ඇති මේ යේසුස් වහන්සේ කතා කරන්නේ උන්වහන්සේගේ සේවා කාලයේ අවසාන භාගයේ අවසාන දින කිහිපේ ගෝලයන් හමු වෙලා ගෝලයන්ව දැනුවත් කරන මේ අවස්ථාව. සාමාන්‍යයෙන් කෙනෙක් දන්නවනම් තමාගේ අවසන් කටයුතු සිදුවෙන්න යනවායි කියලා. ඒ වෙලාව ඉතා වැදගත්. ඒ වෙලාවේ කතා කරන දේවල් සිහිපත් කරන දේවල් සහ විශේෂයෙන් යම් ගුරුවර්කම් දෙනවන එකිනෙකාගේ ජීවිතේ ඉතාමත් වැදගත් දේවල් තමයි ප්‍රකාශ කරන්නේ. යේසුස් වහන්සේ මේ අවස්ථාවේදී ගෝලයන් කැඳවලා කියන කතාව මේකයි. පසුගිය දවස්වල අපි කොලොස්සි පොත ඉගෙන ගත්තේ. කොලොස්සි පොතේ අපි එක කාරණයක් ගැන අපි උච්චාරණය කරන්න පටන් ගත්තා. ඒ කාරණේ මේකයි. අපි අපේ ජීවිතයේ විඳින්න තියන්නා වූ දුක් අමාරුකම් පිළිබඳ. මොකද
පවුල්තුමා සඳහන් කරනවා පළවෙනි පරිච්ඡේදයේ 23 වෙනි වගන්තියේ උන්වහන්සේගේ දුක් වලින් අඩුව තිබෙන ඒවා මාගේ මාංශයෙන් සම්පූර්ණ කෙරෙමි. දැන් පවුල්තුමා කොලොස්සි පොත ලියන්නේ හිරගෙදර ඉන්න. ඉතින් ඕකේ දුක් විඳීම යම් ආකාරයෙන් යේසුස් වහන්සේගේ දුක් විඳීම් වල අඩුවක් පුරවනවා කියලා. අපි මේ අවස්ථාවේදී ඒ ගැන සාකච්ඡා කරා. ඒ යේසුස් වහන්සේගේ තියෙනා වූ ගැලවීමේ ක්‍රියාවලිය අඩුවක් ගැන නෙමෙයි තන සඳහන් කරන්නේ. මොකද ਉਹ සඳහන් කරනවා යේසුස් වහන්සේ සභාවේ හිස, අපි උන්වහන්සේගේ ශරීරය, අපි ශරීරයේ කොටස්කාරයන්, පවුල්තුමා කොටස්කාරයේ ශරීරය, ඒ ශරීරයේ කොටස්කාරයෙක් හැටියට ඒ ශරීරය දුක් විඳින්නේ. මොකද ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳා මෙන් උන්වහන්සේ අපේ හිස, උන්වහන්සේගේ කොටස්කරුව අපි, ඒකේ පංගුකාරයන් අපි. ඒත් එක්කම අපි දැක්කා යේසුස් වහන්සේගේ ඒකේ යාඥාව, අපි උත්තම පූජිකයෙක්ගේ යාඥාව කියලා සඳහන් කරන දේවවචනේ. උන්වහන්සේගේ ගෝලයන් මේ යාඥා කරනකොට උන්වහන්සේ යාඥා කරන්නේ සභාව එක්සිත් වෙයි කියලා. ඉතින් මේක ගැන අපි කතා කරමින් සිටින අවස්ථාවේදී මේ දුක් විඳීම ගැන අපි ටිකක් වැඩියෙන් කතා කරා. මොකද අද සභාවේ දුක අමාරුකම ක්‍රිස්තියානි ගමනට අදාළ කරන්නේ නැහැ. මේ ගැන කතා කරන්නේ නැහැ. මේ ගැන විශ්ලේෂණය කරන්නේ නැහැ. ඒකට හේතුව මේ සෞභාග්‍ය කියන එක තමයි දේශනා කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේ වෙතට එන්න උන්වහන්සේ ඔබට සාර්ථකත්වය දෙනවා. ක්‍රිස්තුස් වහන්සේ වෙතට එන්න ඔබට සුවය දෙනවා. ක්‍රිස්තුස් වහන්සේ වෙතට එන්න ඔබට ජයග්‍රහණය දෙනවා. ක්‍රිස්තුස් වහන්සේ වෙතට එන්න ඔබේ සිතුම් පැතුම් උන්වහන්සේ ඉෂ්ට කරනවා. දැන් මේක ක්‍රිස්තුස් වහන්සේගේ ගැන්වීම නෙවෙයි. ඔය හැම කාරණයක්ම අන්තර්ගතයි. නමුත් කුඩා කොටසක්. සම්පූර්ණ සුභාරංචිය නෙවෙයි. එනිසා අපි හිතුවා මේ ගැන තවත් ටිකක් කතා කරන්න. වෙන පැතිකඩකින්. යේසුස් වහන්සේ මොනවාද උන්වහන්සේගේ ගෝලයන් කැඳවලා මේ අන්තිම දින කීපයේදී අපි හිතනවා මේක උන්වහන්සේ පාවා දෙන රාත්‍රියට ඉස්සල දවසේ මේ ගෝලයන් ලවා එකතු කරලා කතා කරනවා. දැන් ඒ කොටසේ අපි දකිනවා උන්වහන්සේ විශ්ලේෂණය කරන හුඟා දේවල්. උන්වහන්සේ හුඟා කතා කරනවා. ඔවුන්ට මුහුණ දෙන්නා වූ දේවල්, මුහුණ දෙන්න යන දේවල්. යේසුස් වහන්සේගේ නාමයෙන් යමක් ඉල්ලුවොත් උන්වහන්සේට දෙනවා. දැන් ඒක තවත් දේශනයක්. යේසුස් වහන්සේගේ නාමයෙන් කියන්නේ යේසුස්ගේ නාමයෙන් කියලා ඉල්ලන එකද? ඒ වගේ හුඟා දේවල් කතා කරලා 33 වෙනි වගන්තියේ, ඒ කියන්නේ 16 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි වගන්තියේ කියන දේ ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ. මොකද ඒ කිව්වේ? මා තුල නුඹලාට සමාදානයේ තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කියමි. දැන් ඔබ ගෙදර ගිහලා ඔබේ බයිබලේ කියවන්න. ඒ 15 වෙනි සහ 16 වෙනි පරිච්ඡේදවල යේසුස් වහන්සේ මොනවද කියන්නේ කියලා. කෙනෙක් හිතයි මේක සමාදානයක් ගෙන දෙන්න දේවල් නෙමෙයි කියන්නේ. නුඹලාව හිරගෙවල් වලට දානවා, ගහලා බඳලායි. දුක් විඳීම ගැන කතා කරන්නේ. නමුත් අන්තිමට මේක විශ්ලේෂණය කරලා සමාලෝචනය කරන වෙලාවේදී උන්වහන්සේ කියනවා මම මේක ඔක්කොම කිව්වේ නුඹලාට සමාදානය තිබෙන පිණිසයි. හරි? මම නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කියමි. ඒ ගැන අපි පස්සේ කතා කරමු. ලෝකයේ නුඹලාට පීඩා තිබේ. ස්ථීර ප්‍රකාශය තියෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. තිබේ. නමුත් ධෛර්යමත් වන්න. මම ලෝකයෙන් ජයගත්තා. දැන් මේකේ උන්වහන්සේ නිශ්චිත වශයෙන් කියනවා මේ ලෝකේ නුඹලාට පීඩා තිබේ. ඒක ආකාරයෙන් අපි කල්පනා කරනවා නම් ඇයි අපිට පීඩා තිබෙන්නේ කියන එක අපි හොයලා බලන්න ඕන. නැත්තම් අපිට නිකන් අර කට වචනයට පිළි අරන් අපි චිත්තකමෙන් තමයි මේ පීඩාවට මුහුණ දෙන්නේ. චිත්තකමෙන් පීඩාවට මුහුණ දෙන්න බෑ. මොකද කොලොස්සි පොතේ කියනකොට කොලොස්සි පොතේ ලියනකොට පාවුල්තුමා ඉන්නේ හිරගෙදර. ඔහු ප්‍රීතියෙන් කොලොස්සි වරුන් ගැන කතා කරනවා. පිලිප්ප පොතේ කියනවා මේ හිරගෙදර ඉඳද්දි මම ප්‍රීති වෙන්න. නැවතත් කියනවා ප්‍රීති වෙන්න.
අතිශයෙන් ප්‍රීති වෙන්න. ඔය වචන පාවිච්චි කරන්න. ඉතින් පීඩා අතරින් ප්‍රීතිය කොහොමද ඇති වෙන්නේ? අපි මේක තේරුම් ගන්නට ඕනේ. දැන් මේක තේරුම් ගන්නට නම් ඔබයි මමයි කවුද කියලා තේරුම් ගන්න ඕනේ. මතකතුමාගේ සුවිශේෂයේ 10 වෙනි පරිච්ඡේදයේ විශේෂයෙන් 17 වෙනි වගන්තිය ඉස්සරහට මේකන යම් කිසි ඉංගියක්ද මේක කියන්නේ වෘක්කයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහින් සර්පයන් මෙන් නොවන ඇතුව පරවියන් මෙන් අහිංසකව සිටින්න. නමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේශම් වන්න මත් නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණ සභාවලට පාවාදී ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලා තලනවා ඇත. ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂයක් වන පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙන යනු ලබනවා ඇත. දැන් යේසුස් වහන්සේ කියන බෝලයන් වෘක්කයන් මැදට බැටළුවන් මෙන් ඒක අපි දන්නවා අපි කතා කරන්නේ දුක් විඳීම ගැන. මම නුඹලාව යවමි. යේසුස් වහන්සේ කියනවා මම නුඹලාව යවමි. මහානියෝගයේ යේසුස් වහන්සේ කියනවා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපන්න සුභාරංචි ප්‍රකාශ කරන. යේසුස් වහන්සේ යවනවා. ගෝලුස් 12 දෙනා යේසුස් වහන්සේ යවුවා. 70 දෙනා සේවයට යේසුස් වහන්සේ යවුවා. යේසුස් වහන්සේ යවනු ලැබුව අය. අපි ක්‍රිස්තුස් වහන්සේ යවනු ලැබුව අය. ඔබ වෙනස් පුද්ගලයෝ. සමාජයට වෙනස්. ඔබ පොළවේ ලුණු. ඔබ ලෝකයේ ආලෝකය කියලා යේසුස් වහන්සේ කියනවා. ඔබ යවනු ලැබුව අය. පොට කල්පනා කරන්න. ඔබට වැඩක් තියෙනවා. ඔබ සේවය කරන ආයතනයකින් ලොක්කා ඇවිල්ලා කිව්වනම් අද යන්න අහවල් නගරෙට ගිහිල්ලා මේ පුද්ගලයා හම්බ වෙලා මේ පුද්ගලයාට මේක විකුණන්න. ඔබ යන්නේ එයාගේ ආධිපත්‍යයත් එක්ක. ඔබ යන්නේ එයාගේ ධනදැනුමත් එක්ක. එයාගේ නමත් එක්ක. මම යන්නේ අහවල් කොම්පැනියේ ප්‍රධානියාගේ අනුදැනුමත් මුද්‍රාවත් එක්ක. ඔබ යවනු ලැබපු කෙනෙක්. ඔබ යවලා තියෙන නිකන් නෙමෙයි. උන්වහන්සේගේ ආධිපත්‍යයට. මේ යවන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. අපිට දුක් විඳින්න වෙන්නේ අපි යේසුස් වහන්සේගේ නම දරන උන්වහන්සේ විසින් යවනු ලැබපු කෙනෙක් හින්දා. මම මතකයි රයින්හාඩ් බොන්ග කියන දේශකයා ලංකාවට ඇවිල්ලා දේශනාවක් කරා. ඔව් සාමාන්‍යයෙන් කතා කරනකොට හරි ඇඟපත හොලෝල තමයි කතා කරන්නේ. ඔව් සඳහන් කරා පෙන්තකොස්ත දවසේ අපි දන්නවා යේසුස් වහන්සේ ස්වර්ගස්ත වෙලා ශුද්ධාත්මයන් වහන්සේ දින 40කින් පස්සේ එනකොට ගෝලයන් යාඥා කරගෙන ඉන්නකොට හදිස්සියේ මා හුලඟක් මා සද්දක් එක්ක ශුද්ධාත්මයන් වහන්සේ ආවා. ඒකම හැම මිනිස්සයාගේම හිසේ ගිනි දැල්ලක් වගේ ගිනි දිවක් වගේ මිනිස්සු දකින්න පටන් ගත්තා. යේසුස් වහන්සේගේ ආත්මයන් ශුද්ධාත්මයන් වහන්සේ පුරන්දුත් ශුද්ධාත්මයන් වහන්සේ ගිනි දැල්ලක් වගේ ආවා කියලා. බ්‍රයිනර් බොන්කි කියනවා ඒ අවස්ථාවේදී ශුද්ධාත්මයන් වහන්සේගේ වැඩ බැසීම ඒ ඉන්න අයට දකින්න පිණිසත් සමාජය දකින්න පිණිසත් ඒ ගිනි දැල්ල දකින්නට සැලැස්සුවා. නමුත් තවමත් ශුද්ධාත්මයන් වහන්සේ කරන ජීවිතේ මේ ගිනි දැල්ල තියෙනවා. ඒ ගිනි දැල්ලත් එක්ක අපි යම් ස්ථානයකට යනකොට මිනිස්සු තමන්ගේ පියවි ඇස් වලින් දකින්නේ නැහැ. පියවි දැසෙන් දකින්නේ නැහැ. නමුත් ආත්මික බලවේග, යක්ෂ බලවේග ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ගිනි දැල්ල දකිනවා. මොකද අපි යවනු ලැබපු අය. අපි නිකන් ආය නෙමෙයි. මහෞත්තම දෙවියන් වහන්සේ අපව යවලා තියෙනවා. මේ ගිනි දැල්ල අපේ හදවතේ අපේ ඔළුව උඩ තියෙනවා. අපේ හදවතේ අපේ ජීවිතයේ තියෙනවා. සහෝදර සහෝදරනි මේ නිසා අපිට ප්‍රශ්න ඇති වෙනවා. අපි ගම් වලට යන විට සමහර විට අශුද්ධ ආත්ම මේ වැහිලා ඉන්න මිනිස්සු කෑ ගලගෙන ඇයි ආවේ? ඇයි ඔබ මරන්න දාවේ? ඵලයන් කියලා. මේ අශුද්ධ ආත්ම කෑ ගන්න. මිනිස්සු අශුද්ධ ආත්ම පාවිච්චි කරනවා අපිට ද්වේෂ කරන්න. අපිට ගල් ගහන්න. අපේ සභාවන් කඩන්න. මොකද ශුද්ධ ආත්මයන් වහන්සේගේ ඒ සලකුණ අපිට තියෙනවා. මොකද අපි යවනු ලැබපු අය. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ නිසා ලෝකයේ ඉන්නා වූ දෙවියා අපව විනාශ කරන්න තත් කරනවා.
මිනිස්සයි අපිට ප්‍රශ්න තියෙන්නේ. යොහන් 15 වෙනි පරිච්ඡේදයේ අපි 16:33 කියුවේ. මම කිව්ව 15 ඉඳන් කියවන්නේ කියලා. 15 18 ඉඳන් 21 වෙනකම් මෙහෙම කියනවා. ලෝකයා නුඹලාට වෛර කරනවා නම් නුඹලාට පළමුවෙන් මට වෛර වුණ බව නුඹලා දන්නෝය. නුඹලා ලෝකෙට අයිති නම් ලෝකයා තමුන්ගේම අයට ආදරය වන්නේ. නමුත් නුඹලා ලෝකයාගෙන් නොව නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛර කරති. දාසයන් තමාගේ ස්වාමයට වඩා උතුම් නොවේ. නුඹලාට මා කී වචනය සිහි කරන්න. ඔව් මට පීඩා කළෝ නම් නුඹලාටත් පීඩා කරන්නෝය. මාගේ වචනේ රක්ෂා කළෝ නම් නුඹලාගේ වචනයත් රක්ෂා කරන්නෝය. නමුත් ඔවුන් මා යෝධනන් වහන්සේ නාදුරන බැවින් මාගේ නාමය නිසා මේ සියල්ල නුඹලාට කරනවා ඇත. මේ යේසුස් වහන්සේ කියන්නේ ඔහටයි මටයි. අපි ශුද්ධාත්මයන් වහන්සේගේ කරන කොටගෙන උන්වහන්සේගේ යවීම පිළි අරන් උන්වහන්සේගේ ක්‍රියාවේ යෙදී සිටිනවා නම් අපිට අනිවාර්යයෙන් මෙවැනි ඝට්ටනවලට දුක් වේදනාවලට පීඩාවලට විඳින්නට අවශ්‍යයි. මොකද එහෙම නැත්නම් අස්වාභාවිකයි. මොකද අපි යන්නේ සාතන්ගෙන් ග්‍රහණයෙන් ඉන්න මිනිස්සු දිනා ගන්න. සහෝදර සහෝදරනි අපෝ විනාශ කරන්න හදන්නේ සාතන්. මිනිස්සු ලවා යේසුස් වහන්සේ නොදන්නා වූ අය ලවා. මේ සටන අපි තේරුම් ගත්තේ නැත්තම් මේ සටනට මුහුණ දෙන්නේ කොහොමද කියලා තේරුම් ගත්තේ නැත්තම් දේව වචනේ අපිට කියන දේ තේරුම් ගත්තේ නැත්තම් අපිට මේකට මුහුණ දෙන්න බෑ. අපි 33 කියව මතකද? මා තුල නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කිව්වේ. ඇයි? ධෛර්යවත් වන්න. මම ලෝකයේ ජයගතමි. යේසුස් වහන්සේ කුරුසියේ මේ අශුද්ධ බලවේගකට විරුද්ධ ජය අරන් ඉවරයි. හරි කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ? ලංකාවේ සයිකල් කාරයෝ ඉන්නනේ මේ සයිකල් රේස් කාරයෝ. උඟා මාන්සි වුණාම එක දෙයක් කරනවා. ලොකු ලොරි පිටිපස්සට ගිහිල්ලා ලොරි පිටිපස්සේම ඉන්නවා. මොකද සාමාන්‍ය ලොරිය පිටිපස්සේ පීඩනය අඩු වෙනවා. මොකද හැම පාරම ලොරි ඉස්සරහට යනකොට එතන තියෙන වාතය නැහැ. හිස් රික්තකයක් තියෙනවා. ඒ රික්තකයේ පිරෙන්නට පිටිපස්සේ තියෙන වාතය ඔක්කොම එක පාටම ගලාගෙන යනවා. මේ කුණාටු ඇති වෙන්නෙත් ඒ වගේ. අඩු වායු පීඩන ස්ථානයකින් වැඩි එකකින් අඩුවකට යනවා. දැන් එහෙම යනකොට මේ සයිකල් කාරයට පැඩල් කරන්නත් අවශ්‍ය නැහැ. පැඩල් ගන්නත් අවශ්‍ය නැහැ. මොකද ලොරිය යන වේගයටම මේ සයිකල් කාරයට යනවා. මොකද අර ලොරියේ තිබෙනා වූ වේගය මේ සයිකල් කාරයන්ට තියෙනවා. ඒ ස්ලිප් ස්ට්‍රීම් එකේ ඒ සුරක්ෂිත ස්ථානයේ දැන් මේ උදාහරණය සම්පූර්ණ නැහැ. ලොරි කාර්යය බ්‍රේක් ගැහුවා නම් සයිකල් කාර්යය ලොරිය ඇතුලේ. ඒක වෙන කතාවක්. නම් මං කියන්නේ යන විදිහ. දෙවියන් වහන්සේ අපිට බ්‍රේක් කාලා අපි විනාශ කරන්න නැහැ. උන්වහන්සේ කියන්නේ මමයි උඹව යවන්නේ. මගේ දරුවෙක් උඹ. මගේ ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ උඹ. නුඹට පීඩා එනවා නමුත් බය වෙන්න එපා. ධෛර්යමත් වෙන්න එපා. ලෝකයේ දෙවියන් නුඹ විනාශ කරන්න හදනවා. මගේ පිටිපස්ස අල්ලගෙන නුඹලා වරි. සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේ කැමැත්ත කරනවා. ප්‍රශ්න එන්න පුළුවන්. දාවිද් කියනවා ගීතාවලියේ 1000ක් එක පැත්තක මලා 10000ක් තව පැත්තක මලා මට කිසි හානියක් වෙන්නේ නැහැ. ඒ නිශ්චිතකම තියෙනවා. මේක පළවෙනි කාරණේ. අපි යවන ලබපු අය. දෙවෙනි කාරණේ. අපි one track minds ඉංග්‍රීසියෙන් කියන්නේ එකක් ඔස්සේ යන මිනිස්සු. අපි දෙවියන් වහන්සේ දෙස බලාගෙන ඉදිරියට යන මිනිස්සු. යේසුස් වහන්සේ උදාහරණ දෙකක් දුන්නා. මේ දේව රාජ්‍ය ගැන කතා කරනකොට. ඒ උදාහරණ දෙක මේකයි. ඒක තියෙන්නේ මතෙව් 10 වෙනි පරිච්ඡේදයේ 44 සිට 46 දක්වා. මේ උපමා දෙක දුන්නා. කෙතේ සංගවා තිබුණු වස්තුවක ස්වර්ග රාජ්‍යස්ත සමානයි. මිනිස්සෙක් ඒක සම්භවිය. ඔහු ඒක සංගවා තබා ඒ ගැන සන්තෝෂයෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී ගත්තේ.
තවද හොඳ මුතු සොයන්නා වූ වෙළෙන්දෙකුට ස්වර්ග රාජ්‍ය සමානය. ඉතා අනර්ග වූ එක මුතු ඇටයක් ඔහුට සම්භවිය. ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒක මිලදී ගත්තේය. සහෝදර සහෝදරනි, යේසුස් වහන්සේ යම් රහසක් කියන්නේ. අපි කිතුනුවන් හැටියට අපි එක එල්ලයක් ඔස්සේ යන මිනිස්සු. මේක මේ උපමා දෙකේම සඳහන් කරන්නේ මේකයි. වටිනා දෙයක් හම්බුණා. සම්තක සියලු දෙයක් මතහැරලා විකුණලා දාලා ඒ මුදලින් මේ වටිනා දේ ගත්තා. ඔබට වටිනා වූ වස්තුවක් වන ස්වර්ග රාජ්‍ය උරුම වුණා. යේසුස් වහන්සේ උරුම වුණා. යේසුස් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ උරුම වුණා. ඔබට වෙන දෙයක් අයිති නැහැ. ඔබට අයිති සියල්ලම උන්වහන්සේගේ දැන්. මොකද ඒක ඔබ එක එල්ලේ යන එක. ඔබ ගක් වෙලාට ආගමික කෙනෙක් වෙන්න ඇති. ඔබ හිතන ඇති ආගමික දේවල් කරලා දෙවියන් වහන්සේව සතුටු කරන්න පුළුවන් කියලා. සහෝදර සහෝදරනි, ආගමිකත්වය දේව වචනයට පටහැනි. අපිට යම් කිසි චාරිත්‍ර වාරිත කරන්න අවශ්‍ය නැහැ. යම් කිසි අනපනත් පිළිබලින්න අවශ්‍ය නැහැ. මොකද ශුද්ධාත්මයන් වහන්සේ මා තුල සිටින නිසා උන්වහන්සේ මාව යොමු කරයි. මට කියන්නට බයිසිකල් කාරේ යන්නේ ලොරිය පිටිපස්සේ. උන් කිසි දෙයක් කරන්නේ නැහැ. ලොරියයි වැඩ කරන්නේ. බයිසිකලේ ඔහේ යනවා. බයිසිකලේ නැගලා ඉන්න විතරයි ඕනේ. සහෝදර සහෝදරනි, ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ඒකයි. මා තුල සිටින්න. යෝහන් 15 සිටිනවා කියනවා මා තුල රැඳෙන්න. මම මිදිවලා මා තුල සවි වෙලා ඉන්න. අවශ්‍ය සියලු දෙයක්ම උන්වහන්සේ සපයයි. මේ සවි වෙලා ඉන්න බැරි එකයි අපේ ප්‍රශ්නේ. මේ එක එල්ලේ අපි ජීවත් වෙන නිසා සමාජයෙන් අපිට ප්‍රශ්න තියෙනවා. සමාජයෙන් අපිට දේවල් කරන්න බෑ. අපි සමාජයෙන් කොහොම වෙනවද? මේ යේසුස් වහන්සේ ඔස්සේ විතරක් යන නිසා සමාජයේ දේවල් වලට හවුල් වෙන්න බෑ. සමාජයේ තියන්නා වූ විවිධ පුරුදු වලට අපිට හවුල් වෙන්න බෑ. අපිට ඒ එක්ක හවුල් වෙන්න බැරි කොට අපි ඔකොම් වෙනවා. ඔබ වැඩපොලේ ඔබට අත්දැකීම් ඇති. සමහර අය බොරු කියලා දේවල් කරනවා. ඔබේ ස්ථානට ආවම ඔබට බොරු කියන්න බෑ. නමුත් ඔබ ඇත්ත කිව්වොත් ඔක්කොම හවු වෙනවා. මොකද්ද ඔය කරන්නේ? ඇත්ත කිව්වොත් ඔබ කොහොම වෙනවද? සහෝදර සහෝදරනි, මේක පොඩි උදාහරණයක්. ඔබට අදාළ උදාහරණ ගොඩාක් ඇති. යේසුස් දේව වචනේ අනුව යනකොට ඔබට මුහුණ දෙන්න වෙනවා දුක්, අඳෝනා, කරදර. මොකද දේව වචනයට පටහැනි දේවල් හුඟා සමාජය තුළ සිදුවෙනවා. සමාජයේ කොටස් කරුවෙක් වෙන්න නම් හුඟක් වෙලාවට අපි ඒ යන මාර්ගයට පටහැනි මාර්ගයක් යන්න වෙනවා. එතකොට අපිට දුක් විඳීම, කොන්වීම, ප්‍රශ්න, සමහර විට අපේ රැකියා අහිමි වෙනවා. අපේ යාළු මිත්‍රයන් අහිමි වෙනවා. අපේ ආදායම් අහිමි වෙනවා. සමහර මිනිස්සු බොරු කියලා වංචා කරලා අඩු මේ ප්‍රමිතියෙන් යුතු දේවල් විකුණනවා. අපිට කරන්න බෑ. අපි කරොත් අපේ ලාභය අඩුයි. ඒගොල්ලෝ ලාභය වැඩි. සහෝදර සහෝදරනි, සමාජයත් එක්ක අපිට එකට යන්න බෑ. අපි යන්නේ විරුද්ධ දිශාවට. සහෝදර සහෝදරනි, යේසුස් වහන්සේ කියන්නේ යන්න මා අඬුව යන්න. ස්වර්ගික දෙවියන් වහන්සේ ඔබේ අවශ්‍යතාවයෙන් දන්නවා. ස්වර්ගික දෙවියන් වහන්සේ ඔබේ අවශ්‍යතාවයෙන් දන්නවා. ඔබේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරන්න අවශ්‍ය නැහැ. සමාජයේ අපිට විරුද්ධයි. මොකද අපි එක එල්ලයක් ඔස්සේ යන නිසා. ඒක දෙවෙනි කරුණ. තව කරුණක්. අපි සමාජයට විරුද්ධ දිශාවටයි ඇවිදින්නේ. සමාජය එක පැත්තකට යනවා නම් අපි සමාජය අනිත් පැත්තට යන්නේ. ප්‍රතිපත්ති වෙනස්. ඒ ප්‍රමිතියන් වෙනස්. උදාහරණයක් වශයෙන් සම්බන්ධතාවයෙන් බලන්න. දැන් සභාවක කතා කරන්න බෑනේ ලිංගිකත්වය ගැන. ඒක කතා කරන්න බෑ. මොකද ඒක තහනම් වචනයක්. අපේ දරුවන්ට කතා කරන්න බෑ.
දරුවන්ට තරවටු කරන්න බෑ. භාර්යාවකට පුරුෂයෙක් පොඩ්ඩක් සද්දක් දැම්මම පොලිසියට යනවා. පුරුෂයට මොන හරි කරපු දාන් පොලිසියට කියලා කියනවා මේ කාන්තාවත් එක්ක මට ජීවත් වෙන්න බෑ කියලා. සමාජයේ යන්නේ එක පැත්තක අපි තව පැත්තකට යන්නේ. සහෝදර සහෝදරනි සමාජයේ ප්‍රතිපත්ති වැරදි. දේව වචනයට පටහැනි. අපි යනකොට අනිත් පැත්තේ අපිට ප්‍රශ්න ගොඩයි. අපිට අමාරුකම් ගොඩයි. මේ කොරෝනා එක වුණත් පාවිච්චි වෙන්න යන්නේ. අපේ කියන්නා වූ මේ ඉතුරු වෙලා තියෙන නිදහසක් ඇති කරන්නයි. සමාජයේ යම් යම් මිනිස්සු සිටිනවා. ඒගොල්ලෝ සූදානම් වෙලා ඉන්නේ අන්තක්‍රිස්තුස්ගේ ඊම පිළියෙල කරන්නයි. සහෝදර සහෝදරනි, ඒ ගැන වෙන දවසක අපි කතා කරමු. මම ඉගෙන ගන්න. යේසුස් වහන්සේ කතාවක් කිව්වා. මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 13 සිට 14 දක්වා. උන්වහන්සේ කියනවා පටු දොරටුවෙන් ඇතුල් වන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලයි. පාරත් පළලයි. එයින් ඇතුල් වන්නෝ බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය. පාර අවහිරය. ඒක සම්බන්ධ වෙන්නේ ස්වල්ප දෙනෙකුට. මතක තියාගන්න මේක හොඳින් වචන ටික බලන්න. පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. පටු දොරටුව යන්නේ ස්වර්ග රාජ්‍යයට. මක්නිසාද විනාශයට යනද. ඇයි පටු දොරටුවෙන් ඇතුල් වෙන්න කියන්නේ? එක දොරටුවක් නෙමෙයි දොරටු දෙකක් තියෙනවා. පළල් මක්නිසාද විනාශයට යන දොරටුව පළල්ය. පාරත් පළල්ය. එයින් ඇතුල් වන්නෝ බොහෝය. සෙනග ගොඩක් යනවා. ඇත්ත වෙන්නේ නැති සෙනග ගොඩක් යනවා. බලන්නකෝ සෙනග ඔක්කොම යනකොට අනේ මොන හරි හොඳද? ලංකාවේ තියෙන්නේ කවුරු හරි උඩ බලන් හිටියන ටික දෙයක් වෙලාවකින් 10 15 දෙනෙක් එකතු වෙනවා. කවුරුත් දන්නේ නැහැ මොකද කරන්නේ. අපි යන්නේ සෙනගෙ ඉන්න තැනට. සෙනගෙ ඉන්න තැන තමයි ජොලිය තියෙන්නේ. මුංගක් මිනිස්සු කියනවා මක්නිසාද ජීවනයට යන දොරට පටුය. පාර අවහිරේ. ඒක සම්භව වෙන්නේ මතක තියාගන්න වචන පාඩ කරන්න. අමතක කරන්න මේක එපා. මේ ඒක සම්භව වෙන්නේ ස්වල්ප දෙනෙකුට. බොහෝ දෙනෙක් නිරයට යනවා. අපිට නවත්තන්න බෑ. දෙවියන් වහන්සේත් නවත්තන්නේ නැහැ. මොකද උන්වහන්සේ සම්පූර්ණයෙන් නිදහස දීලා තින්නේ. මනුෂ්‍යයන්ට උන්වහන්සේ පිළිගන්නත් නොපිළිගන්නත්. ඔයා යන්නේ පළල් පාරේද පටු පාරේද? සෙනග ඉන්න පාරේද නැද්ද? ප්‍රතිවිරුද්ධ පාරේද සෙනග යන පාරේද? සහෝදර සහෝදරනි, මේක අපි සමාජයට අදාළ අනුකූලව ගියේ නැති කොනම එක්කෝ අපි සමාජයට අනුකූල වෙලා දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න බලනවා. පාරවල් දෙකයි තියෙන්නේ. මැදිමාවතක් නැහැ. දේව වචනේ මැදිමාවතක් නැහැ. දෙපැත්තක් තියෙන. එක්කෝ එහා පැත්තට ගියා මේ පැත්තේ තියෙන. වයිහන්දිය. වයිහන්දියේ මැදට ගියොත් කැලේ තමයි. එතරම් නිරේ. සහෝදර සහෝදරනි, පටු පාර යන්නේ ස්වර්ග රාජ්‍යයට. ස්වල්ප දෙනයි යන්නේ. සහෝදර සහෝදරනි, පළල් පාරේ යන මිනිස්සු යන එක ලේසි. නමුත් විනාශයට යන්නේ. සහෝදර සහෝදරනි, මේක හරි වැදගත් අපිට තේරුම් ගන්න. යේසුස් වහන්සේ විසින් යවනු ලැබුව අය අපි සමාජයට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන්නේ. ඔබේ ඉතිහාසය දිහා බලන්න. ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් කරපු යම් කිසි කෙනෙක් කරපු කෙනෙක් ඉන්නවනම්, වීරවරයෙක් ඉන්නවනම්, මේ ක්‍රිස්තියානි ඉතිහාසයේ අවුරුදු 2020ක අවුරුදු ගණනාවක මිනිස්සු ජීවිතේ පූජා කරලා තියෙනවා. මිනිස්සු තමන්ගේ පවුල් නැති වෙලා තියෙනවා. නයිසීන් කවුන්සිල් එකක් කියලා තියෙනවා. විශේෂ ක්‍රිස්තියානි සම්මේලනයක් තිබුණා 4 වෙනි ශතවර්ෂයේ 317 විතර. ඒ නයිසීන් කවුන්සිල් එකට 380ක් විතර ක්‍රිස්තියානි නායකයෝ මුළු ලෝකෙන්ම ආවා. එකල හිටපු තිබුණ ලෝකේ. ඒ 380 දෙනාගෙන් 20කට අඩු ප්‍රමාණයක් තමයි ශරීරයේ සර්ව සම්පූර්ණව තිබුණේ. 360කට වඩා සෙනග එක්කෝ අත් කකුල් නැහැ, ඇස් නැහැ, තුවාල වෙලා
හුඟක් මේ ශාරීරික වද හිංසා විඳපු අය මොකටද සුභාරංචි ප්‍රකාශ කරලා. සුභාරංචි ප්‍රකාශ කළා 360 දෙනෙක් නායකයෝ 380කින් සුභාරංචි වෙන දුක් විඳපු අය. අද සමාජයේ මිනිස්සු දුක් විඳින්න කැමති නැහැ සුභාරංචි නිසා. දේව සේවයට එනකොට වාහන ඕනේ, ඒසි කාමර ඕනේ, සභා ගෘහයන් ඕනේ. සහෝදර සහෝදරනි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ කොටස්කාරයන් හැටියට අපි උන්වහන්සේගේ විදිහට වැඩ කරනවා නම් අනිවාර්යෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ පීඩා දුක් පීඩා එන්නේ නැත්නම් අපි ප්‍රශ්න කරන්න ඕනේ. අපි ඉන්නේ පළල් මාර්ගයේද නැත්නම් පටු මාර්ගයේද? මේ අපිට අමාරුකමක් නැත්නම් සේවය හරි ජොලියෙන් නිකන් මොකද්ද බණ්ඩක වගේ ලිස්සලා යනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ. සියලු දෙයක්ම සැපේනවා. 100,000 ගණන් සෙනග ඉන්නවා. අපි ප්‍රශ්න කරන්න ඕන. මොකද අපි පළල් පාරේද ඉන්නේ? අපේ සභාවත් ඉන්නේ පළල් පාරේද? නැත්තම් පටුමාවේද? පටුමාවද සොයාගන්නේ ස්වල්ප දෙනයි. මේක මම නෙමෙයි කියන්නේ. දේවවචනේ කියන්නේ. මම රැඩිකල් වෙන්න පුළුවන්. මිනිස්සු කියයි රැඩිකල් කියලා. රැඩිකල් තමයි. යේසුස් වහන්සේ රැඩිකල් මිනිස්සෙක්. යේසුස් වහන්සේ ආවමත් ආගමික නායකයෝ තමයි යේසුස් වහන්සේ මැරුවේ. දේව වචනේ කියන්නේ මේක. ඔබට සුවපහසුව ඉන්නවා නම් ඔබේ ජීවිතේ සුවපහසුයි නම් ඔබේ සේවය. ඔබේ ජීවිතේ ඔබ අමාරුකම් මුහුදිලා නැත්තම් සේවය. ඔබ ප්‍රශ්න කරන්න ඕනේ. ඔබ ඉන්නේ පළල් පාරේද පටු පාවතේද? යේසුස් වහන්සේ මොනවද කිව්වේ? මේ එකක් දෙන්න නෙමෙයි. මේ දේවවචන කොටස් කියවන්න හොයන්න ගියොත් බයිබලයේ හැමතැනම යේසුස් වහන්සේ කිව්වේ මේකයි. යේසුස් වහන්සේ අන්තිමට කුරිස්පත් වුණානේ. වෙන මොනවාද කතා? යොහන් 10 වෙනි පරිච්ඡේදයේ 22 අපි 33 වෙනි කිව්ව අන්තිමකට ඒ කොටසේ මේ වුන්වහන්සේ කතා කරන කොටසක් මේක. හරි? 20 සහ 22 දක්වා. සබවක් නුඹලාට කියමු. නුඹලා හඬා වැළපෙන්නේ නොවේ. මේ හඬා වැළපෙන්නේ නොවේ. දුකෙන්. නමුත් ලෝකයේ ප්‍රීතිවන් නොවේ. නුඹලා ශෝකවන් නොවේ. නමුත් නුඹලාගේ ශෝකේ ප්‍රීතියට හැරෙන්නේ. අපි මේක ගැන තමයි කතා කරන්න ඕනේ. අපි දැන් කතා කරන්න යන්නේ මේකයි. සමාජයේ ශෝක වෙනකොට ශෝක වෙනවා බලාපොරොත්තුවක් නැතුව. අපි ශෝක වෙනකොට අපි ශෝක වෙන්නේ මිනිස්සු නිසා. අපේ වේදනාව නිසාවත් නෙවෙයි, අපේ අමාරුකම නිසාවත් නෙවෙයි, අපේ නැතිකම නිසාවත් නෙවෙයි. අපි ශෝක වෙන්නේ මිනිස්සු නිරේට යන නිසා. හරි? ඉතින් අපේ ශෝකය වෙනස්. නුඹලා ශෝක වන්න ඕය. නමුත් නුඹලාගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේ ඇයි? මෙන්න උදාහරණයක් යේසුස් වහන්සේ දෙනවා. ස්ත්‍රී පිහිකරන වේදනාවෙන් සිටින කල ඇගේ වේලාව පැමිණි නිසා ඇයට ශෝකය තිබේ. නමුත් දරුවා බිහි කළ පසු ලෝකයට මිනිස්සෙක් උපන්නේ යන ප්‍රීතිය නිසා වේදනාව තවත් සිහි නොකරන්නේ. දරු ප්‍රසූතියේ උපමාවක් ගන්නවා. මමක් ප්‍රසූති වේදනාව අධිකයි. ඒක අපිට හිතා ගන්න බෑ. පිරිමි අපිට හිතා ගන්න බෑ කවදා. නමුත් ඒක අධික ප්‍රීතියක්. මොකද තමාගේ හැම ඉරාගෙන, තමාගේ මස් ඉරාගෙන තවත් ජීවේ කෙලියට එනවා. අපේ මේ පොඩි කැලලක් හැපුණව කොච්චර වේදනාවද? නමුත් ඒ වේදනාව විඳිනවා අති අමාරු වේදනාව විඳන් පස්සේ ඒ අලු ජීවිතය දැක්කහම වේදනාව කොහෙන් ගියාද දන්නේ. ඊළඟ මොහොතේ මර හඬ දීලා ප්‍රසූති කරන දරුවා දැක්ක ගමන් ඒ හඬ ඇහුණා. අර දරුවා ඉස්සලම කෑ ගන්න හඬ ඇහුවාම ඒක වේදනා නාශකයක් සම්පූර්ණයෙන් යනවා. සහෝදර සහෝදරනි, මේක යේසුස් වහන්සේ පොරොන්දු වෙන්නේ. උන්වහන්සේගේ විදියට වැඩ කරනවා නම්, උන්වහන්සේට ජීවිතය දීලා, උන්වහන්සේ සමග උන්වහන්සේගේ සේවය ඒ විදියට කරනවා නම්, දේව වචනේ කියවන්න. එයාන ඔබ කීකරු වෙලා ඉන්නවනම් ඒ ප්‍රසූතියෙන් පස්සේ
ඒ මවගේ තියන්නා වූ ප්‍රීතිය වගේ ඔබේ වේදනාව ශෝකේ නැති වෙලා. ඒ කියන්නේ ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. නමුත් අභ්‍යන්තරින් එනවා ශුද්ධාත්මයන් වහන්සේ දෙන දෙයක්. ගලාති 5:22-23 සඳහන් කරන විශේෂයෙන් 22. ආත්මයන් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දන ක්‍රියා කිරීම යන මේවාය. මෙබඳු දෙයට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත. ආත්මයන් වහන්සේගේ ඵල ශුද්ධාත්මයන් වහන්සේ අප තුළින් ඇති කරනවා. මේ ප්‍රීතිය, මේ සමාදානය, මේ කරුණාවන්තකම, යහපත්කම. මේ නිසා තමයි යේසුස් වහන්සේ කුරුසියේ ඉඳන් කිව්වේ ස්වාමිනේ මම නොදැන කරන වරදට සමාව දෙන්න. මේක එන්නේ උන්වහන්සේගේ දේවත්වයේ ඵලයක්. උන්වහන්සේගේ දේවත්වයේ ඵලයක්. උන්වහන්සේගේ ආත්මයේ ඵලයක්. ඒ ඵලය අපිට උරුමයි. ඔව් අපිට මේ ලෝකේ ප්‍රශ්න තිබෙනවා. නමුත් අපිට ජය තියෙනවා. ටික වෙලාවක් ඊට පස්සේ අපිට ජය තියෙනවා. යේසුස් වහන්සේ ඊළඟ කොටස ඊළඟ වගන්තියම කියන. ඊළඟ වගන්තිය අපි 22 වෙනකන් කියුවේ. ඒ කියන්නේ යෝහන් 16:20-22 නේ අපි කියුවේ. අර ප්‍රසූත වේදනාව ගැන. 23 කියන ඒ දවසේදී නුඹලා මගෙන් කිසිවක් අහන්නේ නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ ආවම. සබලක් නුඹලාට කියමි. පියාණන් වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලුවොත් උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ නුඹලාට දෙනසේක. මේ දක්වා මගේ නාමයෙන් නුඹලා කිසිවක් ඉල්ලුවේ නැත. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඉල්ලන්න. එවිට නුඹලාට ලැබෙයි. මතකද ඉස්සෙල්ලා උදාහරණේ ලොරිය පිටිපස්සේ යන බයිසිකල් කාර්යය වගේ. ඔව් පදින්නේ නේද? මොන ලොරිය වේගෙන් යන්නේ. ලොරිය වේගෙන් ඉස්සරහට යනවා නම් මට වෙනම බයිසිකල් කාර්යයක් එක දණකින් තව කනකට යන්න ඕනේ. කොළඹ ඉඳන් මීගමුඩ යන්න ඕනේ. කොළඹ ඉඳන් මීගමුඩ යනකොට මීගමුඩ යනවනම් මහන්සිත් නැත්තම් නිකන් ශවාන් එකේ ඉන්න පුළුවන් නම් හුලං වැඩි. නොදැනවත්ම මීගමුඩ යන්න පුළුවන් නම් මට වෙන මොකක්ද අවශ්‍ය? මට වෙන බෙන්ස් කාර් ඕනේද? නෑ ඕනේ. මම උන්වහන්සේගේ කැමැත්ත තුල ඉන්නකොට මගේ අවශ්‍යතාවයන් උන්වහන්සේ සපයනවා. මට යන්න ඕන ස්ථානෙට උන්වහන්සේ ගෙනියනවා. ඉදිරියටම යනවා. පස්සට යවෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේ කියන ඒ දවසේදී ඔබ මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැහැ. නමුත් මගේ නාමයෙන් කියන්නේ මගේ කැමැත්ත අනුව. ඒ කියන්නේ වෙන දවසක අපි කතා කරමු. මොකද්ද උන්වහන්සේගේ නාමය කියන්නේ? උන්වහන්සේ කැමැත්ත අනුව කියනවා. උන්වහන්සේ කැමැත්ත දැන් තේරෙනවා. මොකද ලෝරිය පිටිපස්සේ ඉන්නේ. ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල මා තුල තියෙනවා. උන්වහන්සේගේ දැනුම, උන්වහන්සේගේ ප්‍රඥාව මා තුල තියෙනවා. මට වෙන අවශ්‍යතාවයක් නැහැ. මගේ අවශ්‍යතාවයන් සපයනවා. මගේ දිනදා අවශ්‍යතාවයන් සපයනවා. මට තවත් අයට උදව් කරන්න පුළුවන්, ආශිර්වාද කරන්න පුළුවන් වෙන මොනවාද අවශ්‍ය? මම දෙවියන් වහන්සේ තුල උන්වහන්සේ කියන දේ කරනවා නම් ප්‍රශ්න එනවාමයි. නමුත් ඒක සදාකල් ශෝකයක් වෙන්නේ නැහැ. අත කකුල් නැති වුණා. ඒක දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා. උන්වහන්සේගේ ගෞරවය සඳහා. මතකද නයිසින් කවුන්සලේ හිටපු 360 දෙනෙක් ශාරීරිකව වද හිංසා විඳලා තියෙනවා. සුභාරංචි නිසා. සහෝදරනි, අපේ මුළු වගන්තිය දෙස බලමු අපෝ. මාතුල නුඹලාට සමාදානය තිබෙන පිණිස. ඒක පුදුම, ඒක වෙනම කතාවක්. මේ සියලු දේවල් කිව්වා. මොකද්ද කියලා තියෙන්නේ? මේ ගුටි කන දේවල්, හිරේ යන දේවල්. සමාදානයේ තියෙන්නේ ප්‍රශ්න මැද ප්‍රශ්න සම්බන්ධ නෙමෙයි. සමාදානයේ තියෙන්නේ දෙවියන් වහන්සේ දෙන සමාදානය. දෙවියන් වහන්සේ දෙන නුඹ මේ ප්‍රශ්න වලට මුහුණ දුන්නා. මේකෙන් බලන්න සිදුවන දේ. බලන්න ප්‍රසූත වේදනාවෙන් මිනිස්සුන්ගේ අලුත් ජීවිත කීයක් ගැලවෙනවද? අලුත් පළාත් කීයකට සුභාරංචි යනවද? අලුත් අයගේ ජීවිතයේ අර අන්ත කුඩු කාලු කී දෙනෙක් ගැලවීමට ලබනවද? ඒ නව ජීවනයේ දකින්නකොට ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතයට සැනසීම, සමාදානිය, ප්‍රීතිය කියන දෙනවා. ශෝකයේ තියෙයි අත්කහුල් නැති වෙයි. අර නයිසින් කවුන්සිලේ වගේ පෞල්තුමා හිරගෙදර ඉන්නේ. එයාට කියන්න පුළුවන් ප්‍රීති වෙන්න. මම නැවතත් කියනවා ප්‍රීති වෙන්න.
මොකද මගේ මේ හිරගෙදර ඉන්නකොට මම දකිනවා කී දෙනෙක් යේසුස් වහන්සේ පිළිගෙනවා කන්නවද කියලා. කී දෙනෙක් මගේ මේ දුක අමාරුකම් තේරුම් ගන්න ධෛර්යමත් වෙලා තවත් බලවන්තව ලෙස සේවය කරනවාද කියලා. ඕ දකිනවා අලුත් අය නව ජීවිත උත්පාදනය වෙනවා. ප්‍රසූත වේදනාව ප්‍රීතියට තුරු දෙනවා. සහෝදර සහෝදරනි, මාතුල නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවේ. ලෝකේ නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යමත් වන්න. මම ලෝකයෙන් ජයගතිමි. ඔබ අනිවාර්යෙන් දුක් වේදනාවට මුහුණ දෙන්න ඕනේ. මම කිව්වා වගේ දුක් වේදනා අමාරුකම් ඔබට තේරෙන්නේ නැත්තම් ඔබ ප්‍රශ්න කරන්න ඔබ ඉන්න තැන ගැන සමහර විට ඔබ ඉන්නේ වැරදි තැන. ඒ ගැන ඔබම තීරණයක් ගන්න. මේ කොටසේ අන්තිමට කියනවා. නමුත් ධෛර්යමත් වන්න. මම ලෝකයෙන් ජයගතමි. ඔබ ඉන්නේ ජයග්‍රාහකයාගේ පැත්තේ. ඔබට පරදින්න බෑ. කොටින්ම කියනවා ඔබට පරදින්න බෑ. යේසුස් වහන්සේ කුරුසයේ ඉඳගෙන කිව්වේ ඒ නිමවිය it is finished. ඉවරයි. ඉවරයි. යකාගේ බලය ඉවරයි. උඹලා මාත් තුළට එන්න. මම නුඹලාට සදාකාල ජීවන දෙමි. නිශ්චිත ප්‍රකාශය. ඔබ ඉන්නේ ජයග්‍රහයි පුද්ගලයාගේ කණ්ඩායමේ. පරදින්න බෑ. පරදින්න විදියක් නෑ. කොච්චර කරත් අත්කකුල් නැති වුණා, ඔළුව නැති වුණා, ඔබට මුකුත්ම නැති වුණා. ඔබ ඉන්න තාම ජයග්‍රහයි කණ්ඩායම. පාවුල්තුම කියන්නේ ඔහුගේ සතුට, ඔහුගේ ප්‍රීතිය මොකක්ද දන්නවද? තේජසේ බලාපොරොත්තු වන නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේ කියලා. එයාගේ ජය එකයි. එයාගේ වස්තුව එකයි. ඒක තියෙනවා නම් වෙන මුකුත් ඕනේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඒ තේජසේ බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු කවදාවත් නැති වෙන්නේ නැහැ. සහෝදර සහෝදරනි, දුක් විඳීම ඒක වෙනම මම දැන් කතා කරන්න යන දේ වෙනම මාතෘකාවක් එක වෙන දවසක කතා කරමු. මේ දුක් විඳීම නිසා අපේ ජීවිතේ සිදුවෙන දේ. දුක් විඳීම අපේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ චරිතය වෙතට හැඩගැහෙනවා. මේ දුක පීඩාව මුහුණ දුන්නේ නැති අය ඉන්නවනම් කරුණාකර දණින් වැටලා කියන්න. සුභාරංචියට මම අද කැප වෙනවා. මම යේසුස් වහන්සේගේ ප්‍රකාශකාරයෙක් වෙනවා. උන්වහන්සේගේ සුභාරංචිකාරයෙක් වෙනවා. මොනවා සිදු වුණත් මට මගේ වැඩපොලේ, මගේ ඉස්කෝලේ, මං යන්නේ නැ තැන මම ඔබ වහන්සේගේ වචනය ප්‍රකාශ කරන්නෙක් වෙන්නට ඕනේ. ඔබ වහන්සේව ප්‍රකාශ කරන්නෙක් වෙන්න ඕනේ. මාව කැඳවුණු ලැබපු කෙනෙක්. මාව කැඳෙව්වේ වෙන මොකුත් කරන්න නෙමෙයි. ඔබ වහන්සේගේ ආලෝකයක් ලුණුත් වෙන්නයි. ඒක මං කරන්නේ නැහැ. ස්වාමිනේ, මාව ඔබ වහන්සේ වැනි කෙනෙක් කරන්න. පීඩා මැද්දේ කිය. මාව කෙනියන්න. එක කතාවක් කියන එක පුද්ගලෙක් මේ සමනල කෝෂයක් දිහා බලන් හිටියා. කවදද මේ සමනලයා මේ කෝෂයෙන් එළියට එන්නේ කියලා. ඒ සමනලයා එක දවසක් ඇතුලේ ඉඳන් දැන් කෝෂය කඩන්න පටන් ගත්තා. බොහොම අමාරුවෙන් මේ කෝෂය පොඩ කඩනවා. පොඩි හිලක් කරන් හදලා ඌ එළියට එන්න බලනවා. එළියට එන්නකොට හිර වෙනවා. හිර වෙලා දැන් හුඟක් විනාඩි ගානක් පොරපදිනා මේකෙන් මේ පොඩි හිලෙන් එන්න. මේ මිනිස්සයා හිතුවා අපරාධේ පවුනේ. මුට පොඩි යුදවක් කරන්නම් කියලා ඒ කෝෂය කඩලා ඒ හිල ලොකු කරා. හරිම ලේසියෙන් සමනල එළියට ආවා. සමනල එළියට ඇවිල්ලා බලනකොට තටු එච්චරම මේ පිහිදන්න පටන් ගත්තේ නැහැ. සාමාන්‍යයෙන් ආපු ගමම්ම ටික වෙලාවකින් පියාඹලා මූ එහෙම දඟලන්න පටන් ගත්තා. ටික වෙලාවකින් මම දැක්ක තටු මේ එළියට එනවා. නමුත් සාමාන්‍ය තටු වගේ නෙමෙයි. ඇකිලිච්ච තටු. හැදිච්ච නැති තටු. ඊට පස්සේ ਉਹ හොයලා බලනකොට ਉਹ තේරුම් ගත්තා. ඒ සමනලයා පොඩි හිලක් හදලා ඒ හිලෙන් ඇතුලෙන් රිංගනකොට ඒ අමාරුවෙන් ඒක කරන වීර්ය ශ්‍රමය ඒ දුක වේදනාව තුලින් එයාගේ ඇඟේ තියෙනා වූ ලේ පොම්ප කරන්න පටන් ගන්නවා තටු වලට. එහෙම තමයි තටු හැදෙන්න පටන් ගන්නෙ. එහෙම තමයි තටු ශක්තිමත් වෙන්න පටන් ගත්තේ. මෙයා ඒ කෝෂේ කඩපු නිසා ඒ වෙහෙස
ඒ අමාරුව, ඒ දුක, ඒ වේදනාව, ඒ සමනලයට මුහුණ දෙන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා අංශභාග අඩුවෙන් විනාශ වෙච්ච සතෙක් තමයි එළියට ආවේ. ටික දවසකින් ඒ සමනලයා මිය ගියා. සහෝදර සහෝදරනි, දුක් වේදනාව අපිව හැඩගස්සන දෙයක්. අපි යේසුස් වහන්සේ තුල ශක්තිමත් වෙනවා. සහෝදර සහෝදරනි, අපි නවත්තන්න ඕන දැන්. අපි ස්වාමීන් වහන්සේට අපේ ජීවිතේ බාර කරමු. උන්වහන්සේගෙන් ඉල්ලමු. යේසුනි, මාව බලවත් කරන්න. මාව ශක්තිමත් කරන්න. ඔබ වහන්සේ කැමති ලෙස මාව ඔබ වහන්සේගේ මාර්ගයේ ගෙනියන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මගේ ජීවිතේ ඔබට බාරයි. ඔබේ ජීවිතේ සතුට වෙන්නයි. ඔබේ කැමැත්තේ යටත් වෙන්නයි. මගේ ජීවිතේ ඔබ ළඟට වී සෑම දිනකදී ළඟම ඉන්නයි. වැටෙන කෙස් ගසක් පාසා ඔබට රිසිදේ වෙන්නටයි ආසා. බිඳී වෙන්වී අලු වීලා නමදින්නම් දුමක් සේ පූජා. රත්තරන් මෙන් උණු වෙන්නටයි. වැටි පිරක් මෙන් පොඩි වෙන්නටයි. බීජයක් මෙන් යට වෙන්නටයි. ඔබේ සිත ඇගිසේ කැඩී දෙවී ඔබට කැතිවී ඔබ පුරන්නයි. මගේ ජීවිතේ ඔබට බාරයි. ඔබේ ජීවිතේ